समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमोक्कदं धम्मश्रवणकालो अयं बदन्ता धम्मश्रवणकालो अयं बदन्ता धम्मश्रवणकालो अयं बदन्ता नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स कारुणिक श्रद्धाकामी पिंगतुनि අද මේ සන්ධ්‍යායාමේ අපේ පින්වත් පිරිස සූදානම් වෙන්නේ තථාගත ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරපු උතුම් ශ්‍රී සද්ධර්මයට ටික වෙලාවක් අවුම්කම් දෙන්න. විශේෂයෙන්ම චන්ද්‍රලතා බස්නායක අන්දරවැව මාතාව ඇතුළු පවුලේ දුවා දරුවන් මේ උතුම් පින්කම සූදානම් කරන්නේ. හදිසි අනතුරකින් අභාවයට පත්වුණු වාරියපොළ ජීවත් වුණු පොලිස් පරීක්ෂක ධම්මික චන්ද්‍රලාල් අන්දරවැව පුතුණුවන්ගේ අභාවයෙන් අවුරුදු 32ක් පිරීම නිමිති කරගෙන තමයි මේ උතුම් පින්කම මූලිකව සිද්ධ කරන්නේ. ඊට අමතරව මියගිය පහත සඳහන් ඥාතීන් ඩී.ආර්. බස්නායක එච්.එම්. කරුණාවතී මැණිකේ කියන මව්පියන්ට පින් දෙන්නත් ඒ වගේම ප්‍රේමරත්න බස්නායක ධර්මසිරි බස්නායක කියන සහෝදරයින් දෙපළට පින් අනුමෝදන් කරන්නත් ඒ වගේම ස්වාමි පුරුෂයාණන් ධර්මදාස අන්දරවැව මහත්මයා සහ ඔහුගේ දෙමව්පියන් පී.බී. අන්දරවැව සහ පුංචි මැණිකේ අන්දරවැව කියන පින්වත් පිරිසට පින්පෙත් අනුමෝදන් කිරීම මේ පින්කමේදී බලාපොරොත්තු වෙනවා. මුණුපුරෙකුත් මිය ගොස් තිබෙනවා අෂාන් අන්දරවැව කියලා. මේ අයට පින් අනුමෝදන් කරමින් විශේෂයෙන්ම ඒ චන්ද්‍රලතා බස්නායක අන්දරවැව මාතාව ඇතුළු පවුලේ දුවා දරුවන් මේ උතුම් පින්කම සංවිධානය කරනවා. විදේශගතව සිටින එක් දියණියක් විසින් බොහොම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් මේ පින්කම සිද්ධ කර දෙන ලෙස අපට ආරාධනා කළා. 30 අවුරුද්දකට පෙර අවුරුදු 32කට පෙර අභාවයට පත්වෙච්ච ආදරණීය පුතා වෙනුවෙන් මේ විදියට ඒ පුතාගේ ගුණ සමරලා විශේෂ ධර්මානුශාසනාමය පින්කමක් කරගන්නට ඒ මාතාවට බොහෝ කාලයක ඉඳලා තිබිච්ච ඒ අවශ්‍යතාවය ඒ ශ්‍රද්ධාව මුල් වෙච්ච ඒ උතුම් හැඟීම සම්පූර්ණ කරගන්නට එතුමියට අද දවසේ අවස්ථාව උදා වෙන්නේ. ඉතින් ඒ පුතාටත් ස්වාමි පුරුෂයාටත් දෙපාර්ශ්වයේම මියගිය මව් දෙමව්පියන්ටත් සහෝදරයින් ඇතුළු කොට මියගිය ඥාතීන්ටත් ඒ අත්ංගේ පින් අනුමෝදන් කරමින් ඒ වගේම කොරෝනා වසංගතය නිසා මේ බණ අහන බුද්ධ පුතුන් ශ්‍රාවක ඔබේ කවුරු හරි කෙනෙක් මිය ගියා නම් ඒ හැම දිනාටමත් මේ පින් පෙත් අනුමෝදන් වේවා කියන උදාර ප්‍රාර්ථනාව අරමුණ එක තමයි අපි මේ සද්ධර්ම දේශනාව සිද්ධ කරන්නේ. ඒ නිසා ඔබ මේ දේශනාව අහන්න ඕනේ ඔබේ ඥාතිවරයා වෙනුවෙන් සිද්ධ කරන පින්කම කියලා හිතාගෙන එවැනි ශ්‍රද්ධාවකින් එවැනි විශ්වාසයකින් හැඟීමකින් ඔබ භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි සද්ධර්මයේ කෙරෙහි ආර්ය මහා සංඝ රත්නයේ කෙරෙහි සිත පහදවාගෙන තුනුරුවන් කෙරෙහි සිත පහදවාගෙන මේ සද්ධර්ම දේශනාව ශ්‍රවණය කරන ලෙස මා මෙත් සිතින් යෝජනා කරනවා. ඒ වගේම ඔබට පුළුවන්කම තිබෙනවා මේ දේශනාව අවසානයේ මේ වසංගතය නිසා ලංකාවෙත් ලෝකයෙත් ඔබේ යම් කිසි කෙනෙක් පීඩා විඳිනවා නම් රෝගීව ඉන්නවා නම් ඒ සියලු දෙනාටම නිරෝගී සුව පතන්න. මේ පින්කම සිද්ධ කරන අන්දරවැව මාතාවට ඒ දුවා දරුවන්ට වගේම ඔබටත් ආශිර්වාද කරමින් තමයි මේ උතුම් ධර්ම දේශනාව සිද්ධ කරන්නේ. එනිසා දැන් අපි අපේ ඒ උතුම් අරමුණු එක්ක
ඒ උතුම් ශ්‍රද්ධා මූලික සිත උපදවාගෙන දැන් සද්ධර්ම දේශනාවට අපේ අවධානය යොමු කරමු. අපි අද තවත් වටින උතුම් ධර්ම මාතෘකාවක් ආරම්භ කරනවා. ඒ වංචක ධර්ම සහ චිත්තෝපක්ලේශ ධර්ම කියන උතුම් ධර්ම ග්‍රන්ථයේ එන තව වටින ධර්ම මාතෘකාවක්. මේ ඔබට ඉතාම ප්‍රයෝජනවත් වේවි. මාත්සර්යය. මාත්සර්යය කියන වචනය අහලා අඩු වුණාට මසුරුකම කියන වචනය ඔබට හුරු පුරුදුයි. මොකද ලෝභකම, දේශය, ඊර්ෂ්‍යාව වගේම මසුරුකම ගැනත් ධර්ම දේශනාවලදී, දහම් හමුවලදී විවිධ ඉගැන්වීම්, මඟ පෙන්වීම්, දේශනාවන් ශ්‍රවණය කරන්නට ඔබට අවස්ථාව ලැබිලා තිබෙනවා. ඒ නිසා ඔබ මේ මනෝභාවය පිළිබඳව යම් අවබෝධයක් තිබෙනවා. ඉතින් අද අපි සාකච්ඡා කරන්නේ මසුරු බව කොයි ආකාරයටද වංචනිකව අපේ හිත තුළ විවිධ රූප අරගෙන පෙනී හිටින්නේ කියලා. අපි දැන් මූලික පැහැදිලි කිරීම සිද්ධ කරගමු. අපේ රේරුකාණි චන්දවිමල මහා ස්වාමීන් වහන්සේ තථාගත ධර්මයෙහි අන්තර්ගත වෙන ආකාරයට මසුරු බව කියන්නේ කුමක්ද කියලා සිද්ධ කරපු විවරණයට. තමන් සතු දෑ අන්‍යයන්ට හිමිවනුවටද, ඒ කිව්වේ මොකක්ද? තමන්ගේ දෙයක් වෙනත් කෙනෙකුට ලැබෙනවටත්. තමන්ගේ දෙයක් වෙනත් කෙනෙකුට ලැබෙනවටත්. ඊළඟට අන්‍යයන්ට එයින් මද ඌද ප්‍රයෝජනවත් වනුවටද. ඒ කියන්නේ පොඩි ප්‍රයෝජනයක් හරි තමන් හම්බ කරපු දෙයින් අනිත් එක්කෙනාට ලැබෙනවටත් නේ, ලැබෙනවටත්. ඒක තමන්ගේ දෙයක් අනිත් අයට ලැබෙනවටත්, ඒ වගේම තමන්ගේ අමාරුවෙන් තමන් හම්බ කරගත්තු දෙයකින් පුංචි ප්‍රයෝජනයක් හරි අනිත් අය ලබා ගන්නවටත්. ඊළඟට තමන්ටසේ අන්‍යයන්ටත් පිරිවර, රූප ශෝභාව, ශරීර ශක්තිය, උගත් බව යනාදිය තිබෙනුවටත්. ඒකවේ තමන්ට වගේ අනිත් අයට හොඳට නෑදෑයෝ, හිතවතුන්, යාළු මිත්‍රයෝ ඉන්නවටත්. ඊළඟට හොඳ ශරීර ශක්තියක් තියෙනවට, හොඳ රූප ශෝභාවක් තියෙනවට, ධන උගත් බවක් තියෙනවට, මෙන්න මේ දේවල් වලටත් නොකමැති වූ විරුද්ධ ස්වභාවය, එහෙම දෙයක් අන් අයට තිබෙනවට කැමති නැති, ඊට විරුද්ධව පැන නගින ස්වභාවය හිතක මාත්සර්ය කියලා කියන්නේ. මසුරුකම කියලා කියන්නේ අන්න එවැනි දෙයකට තියෙන විරුද්ධ ස්වභාවය. මසුරු බව යනුද එයට නමකි. එයද නානා වේශයෙන් පහළව සත්වයන් වංචා කරන්නේය. දැන් මේ කාරණාව මූලික පැහැදිලි කිරීම සිද්ධ කරනකොටම ඔබට යම් අවබෝධයක් ලැබෙන්න ඕන මේ මොහොතේදීම. එහෙනම් මසුරු බව 100%ක්ම ලෝභය නිසාම උපදින චෛතසික ධර්මයක් නෙමෙයි කියන එක. ගොඩක් වෙලාවට බෞද්ධ අය හිතනවා ලෝභකමයි මසුරුකමයි එකයි කියලා. නමුත් තථාගත දේශනාවට අනුව විග්‍රහ කරගත්තම අපිට පේනවා රේරුකාණි චන්දවිමල ස්වාමින් වහන්සේත් අපිට මේ කරන මූලික අවධාරණයේදී, මූලික පැහැදිලි කිරීමේදී අපට පෙන්වලා දෙන්නේ කොමක්ද? මසුරුකමෙහි අන්තර්ගත යට චෛතසිකයක් තියෙනවා. ඒ තමයි අකමැත්ත. අකමැත්ත. ලැබෙනවට, විඳිනවට, දකින්නවට, එයාලටත් ඒ වගේ දෙයක් දැනෙනවට තියෙන අකමැත්ත. නම් අකමැත්ත කොතනින්ද එන්නේ? අකමැත්ත පැන නගින්න බොහෝ විට ඉඩ තියෙන්නේ
බොහෝ විට ඉඩ තියෙන්නේ ද්වේෂ මූලිකව. එතකොට මසුරු සිත ද්වේෂ මූලිකව තමයි වැඩිපුර අපේ సంతානයේ පැන නගින්න පුළුවන්. අපිට මේ කාරණාව එකින් එක මාතෘකා සාකච්ඡා කරගෙන ඉස්සරහට යනකොට තව හොඳට අවබෝධ කරගන්නට ලැබේවි. කොයි විදියටද මසුරු බවයි ද්වේෂයයි එකට සම්බන්ධ වෙලා ගමන් කරන්න කියලා. මසුරු බවට ලෝභය සම්බන්ධ නෑ නෙමෙයි. ලෝභයෙහි සම්බන්ධකමක් තිබෙනවා. ඒ වගේම මසුරුකම සමග ද්වේෂමූලික නැත්තං කෙලෙස් මුලක් විදියට ද්වේෂයෙහි තිබෙන සම්බන්ධය ඉතාම ප්‍රබල එකක්. ඉතාම ප්‍රබල එකක්. ඒක අපි වටහා ගමු ඉදිරියට. මොකද මා ඔබට සිහි කරලා තියෙනවා. මේ දේශනා මාලාව එක්තරා විදියකට අපේ යටිහිත පිළිබඳව අපේ හිතේ පවතින අපිට නොපෙනෙන විශේෂ ගති ස්වභාවයන් පිළිබඳව සිද්ධ කරන ශාස්ත්‍රීය විවරණයක්. ඉතාම සියුම්ව සිද්ධ කරන ගැඹුරින් සිද්ධ කරන තමන්ගේ හිත පිළිබඳව අධ්‍යයනයක්. තමන්ගේ මනසේ තිබෙන රටාවන් කවරේද යන්න පිළිබඳව තමන්ම හැරී බැලීමක් ලෙස මේ දේශනා මාලාව හඳුන්වන්න පුළුවන්. මේ දේශනා මාලාවට අපි වස්තු විෂය කරගන්නේ, ප්‍රස්තුත කරගන්නේ රේරුකානේ චන්දවිමල මහාස්වාමීන් වහන්සේ විසින් වංචක ධර්ම සහ චිත්තෝපක්ලේශ ධර්ම කියලා රචනා කරපු ඉතාම වටින ධර්ම විවරණ ග්‍රන්ථයක්. ඇසුරින් තමයි මේ දහම් කතාවේ අපි නියැලෙන්නේ. දැන් අපි බලමු අපේ පළවෙනි මාතෘකාව. පරීක්ෂාකාරිතා වේශයෙන් වංචක මාත්සර්යය. යමක් කරන කල්හි පරීක්ෂා කොට කරන ස්වභාවය නුවණැතියන්ගේ සිරිතකි. ප්‍රඥාවන්ත මිනිස්සු යමක් කරන්න කලින් හොඳට ඒ පිළිබඳව කරුණු කාරණා පරීක්ෂා කරනවා. ඔය බොහෝ වෙලාවට ලංකාවේ මිනිස්සු අතර කියමනක් තියෙනවා, ශ්‍රී ලාංකිකයෝ අතර පණ්ඩිතයාට ඒ දණ්ඩ යන්න බෑ කියලා. ඒක කියන්නේ නම් අතටම මේ හැමදේම ඕනවට වඩා හිතන කෙනාට යම් යම් දේවල් කරන්න දුෂ්කරයි කියලා වගේ අදහසක් sannivedanaya කරන්න තමයි ඒ බොහෝ දෙනෙක් කියන්නේ මං හිතන්නේ. නමුත් ඇත්තටම ප්‍රඥාවන්ත මිනිසෙක් නේ. ඇත්තටම ප්‍රඥාවන්ත මිනිසෙක් ඒ දණ්ඩක් කියලා කියන්නේ ඔබ දන්නවා. අපේ ගම්වල අපි චූටි කාලේ අපි ඒ දණ්ඩෙන් ඇලෙන්නේ ගොඩ වෙලා තියෙනවා. අඩුම ආරක්ෂිත වැටක්වත් නැහැ. අපි පුංචි ඒ දඬු වලින් ඇලෙන් දොලෙන් පොඩි කාලේ එක ගොඩ වුණා. පුදුම බයෙන් යන්නේ. පොඩි දුරයි. මීටර 2-3යි. ඒ දණ්ඩක් තියෙන්නේ. හැබැයි ඒ චූටි දුර වුණත් යන්නේ බයෙන්. මොකද හේතුව වේගෙන් ඇල ගලනවා. දොල ගලාගෙන යනවා පහළට. ඒකේ තියෙන ඒ දණ්ඩෙන් එක තනි කොට කෑල්ලක්. එකෙන් එතර වීම කියන එක හරි සීරු මාරුවට කරන්න ඕනි එකක්. මොකද එක පොඩ්ඩක් අපි ලෙස්සල ගියොත් ඇලට දොලට අපි ඇද වැටිලා එක්කෝ ගල් ගෙඩියක් උඩට වැටලා තුවාල වෙන්න පුළුවන්. නැත්තම් වේගෙන් ගලන වෙලාවක නම් අපි යම් දුරක් හරි සැඩපාරේ ගහගෙන ගිහිල්ලා වෙන අනතුරක් අපිට වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ අනතුරුදායක ඒ දණ්ඩකින් එතර වෙනකොට මං හිතන්නේ මොලේ තියෙන මිනිස්සු නම් ගොඩක් සැලකිලිමත් වෙනවා. මෝඩයොන්ට වීරයෝ වෙන එක හරි ලේසි. මොකද මෝඩයොන්ට වීරයෝ වෙන එක ලේසි. ඒගොල්ලෝ කිසි දෙයක බරක් පතලක් පිළිබඳව හිතන්නේ නැහැ. අනුවණකම නිසාම හිතට එන දේ කරලා දානවා. කරන්න ඉදිරියට පයින්නවා. ඉතින් අනුවණයෝ තමයි ගොඩක් වෙලාවට මහා වීර ක්‍රියා කරන්න ඉදිරියට පැනලා යන්නේ.
ප්‍රඥාවන්ත මිනිස්සු කොයි දේ කරන්න ගියත් නුවණින් පරීක්ෂා කිරීම අපිට දැක ගන්න පුළුවන්. යමක් කරන්න කලින් කියන්න කලින් එහෙම ඕනම දෙයකට පෙර ක්‍රියාවකට පෙර තමන් කරන්න යන දේ පිළිබඳව පරීක්ෂාකාරී වීම, හිතලා මතලා කටයුතු කිරීම, හාත්පස හොඳට නිරීක්ෂණය කිරීම, ඒක ප්‍රඥාවන්ත මිනිස්සුන්ගේ, විචක්ෂණ බුද්ධියක් තියෙන මිනිස්සුන්ගේ ස්වභාවයක්. දෙයක් කනින් ඇහූ පළියට අතන මෙතන කියව යන්නේ ප්‍රඥාවන්ත මිනිස්සු. එයා ඒ අහන දේ ඒක පිළිගන්න හෝ ප්‍රතික්ෂේප කරන්න කලින් ඥානවන්ත මිනිස්සු හොඳින් කල්පනා කරනවා. බරපතල ලෙස ඒ පිළිබඳව හිතනවා. ඒ පිළිබඳව හිතනවා. ඔහේ කියාගෙන යන්නේ ඇහූ පමණින්. දැක්ක පමණින් කලබල වෙලා නිගමන දෙන්නෙත් නැහැ. දැක්ක දේ හරිම දේද? නිවැරදිම දේද? සත්‍යම දේද? නැත්තම් තමන්ගේ ඇස රැවටුණාද? මේ විදියට නුවණැත්තු පරීක්ෂාකාරී වෙනවා. යමක් ප්‍රතික්ෂේප කරන්නට හෝ පිළිගන්න. ඉතින් ඒ පරීක්ෂාකාරී බව කියන එක ඥානවන්තයින්ගේ ස්වභාවයක්. අපරීක්ෂාකාරී බව කියන්නේ ඇත්තටම කිව්වොත් අනුවන මිනිස්සුන්ගේ ගති ස්වභාවයක්. දැන් හොඳ ස්වභාවයක්නේ දැන් පරීක්ෂාකාරීකම කියන එක. මෙන්න මේ පරීක්ෂාකාරී ස්වභාවය වගේ අපිට අනතුරක් කරන්න පුළුවන් මාත්සර්ය. දැන් උන්වහන්සේගේ සටහනට අපි යමු. එය දෙලොව වැඩ පිණිසම පවත්නා කරුණකි. ඒකේ පරීක්ෂාකාරී බව. සමහර විට සමහරුන්ගේ සිත්ති මාත්සර්යය නැත්තම් මසුරුකම පරීක්ෂාකාරිතා වේශයෙන් පහළවන්නේය. කිසි පුණ්‍ය කර්මයකට හෝ ගමේ රටේ ජාතියේ දියුණුව පිණිස කරන දෙයකට හෝ සහභාගී වන්නට මසුරාට කතා කළහොත් එකල්ලි ඔහුගේ මාත්සර්යය පරීක්ෂාකාරී වේශය ගන්නේය. එයින් මෙහෙවන ලද මසුරු තැනැත්තේම මේවා කෙරෙන වැඩද කළත් ප්‍රයෝජනවත් වෙන වැඩදැයි නොවිමසා සහභාගිවීම නුසුදුසුය. පරීක්ෂා කර පසුව සුදුස්සක් කරමී සිතා දීමනාව පසුවට තබන්නේය. ඔහුගේ පරීක්ෂණයත් දීමනාවත් එයින්ම කෙලවර වන්නේය. දැන් මසුරු මිනිස්සයා එයාගේ ඇතුලේ මසුරුකම හෙවත් මාත්සර්යය බලවත් නම් එයාගේ ස්වභාවය තමයි එයා අමාරුවෙන් හම්බ කරගත්තු දේවල් හෝ එයාට පහසුවෙන් ලැබිච්ච දේවල් හෝ මොනවා හරි එයාගේ දේවල් තව කෙනෙකුට දෙන එකට එයා අකමැතිනේ දෙන්න. තව කෙනෙක් තමන්ගේ දෙයකින් ප්‍රයෝජනයක් විඳිනවට මසුර අකමැතිනේ. එතකොට දැන් එයා මසුරුකමින් තමන්ගේ හිත බොහෝම පුරවගෙන ඉන්න වෙලාවේදී කවුරු හරි කණ්ඩායමක් හෝ කෙනෙක් හෝ ඇවිල්ලා යෝජනා කරනවා, ඇවිල්ලා සඳහනක් කරනවා, මේ වගේ උතුම් පුණ්‍ය කර්මයක් අපි සිද්ධ කරන්න යනවා, ඔබත් ඒකට දායක වෙන්න කියලා. නැත්තම් කියනවා අපි රට වෙනුවෙන්, සමාජ වෙනුවෙන්, අපේ මේ ගමේ පොදු අවශ්‍යතාවයක් වෙනුවෙන් අපි මෙන්න මේ වගේ දෙයක් කරන්න යනවා, ඔබත් ඒකට දායක වෙන්න කියලා අර මත්සුරු සිතින් පෙළෙන කෙනාට ඇවිල්ලා කිව්වොත්, ඒ වගේ වෙලාවට එයාගේ මසුරුකම ඉදිරියට එනවා කොයි වගේද? පරීක්ෂණතාවේශයෙන්. එතෙන්දී එයා බොහෝ වෙලාවට කියන්න පුළුවන් එකක් තමයි ඕගොල්ලෝ කරගෙන යන්න. මම ඉදිරියට බලලා ඕවා කෙරෙන වැඩද? ඕවා කරලා ප්‍රයෝජනයක් තියනවද? ආදී වශයෙන් හොයලා බලලා මම පස්සේ කරන දෙයක් කරන්නම්.
ඒ විදිහට එයා ඒ පුණ්‍ය කර්මයක් කරගන්නට එයාට ලැබුණු අවස්ථාව එයා මගහැරනවා. මොකද හොයලා බලලා කරන්න. දැන් හොයලා බලලා කරන්නම් කියලා කිව්වට පස්සේදී ටිකක් පස්සේ හොඳින් ඕගොල්ලෝ ඒ වැඩේ හොඳට කරන් යන එකක්ද කියලා මම ටිකක් විමසිලිමත් වෙලා පසුව මගේ උපකාරය කරන්නම් කිව්වට පස්සේ ඇත්තටම ඒ උපකාරය හෝ ඒ පුණ්‍ය කර්මය ගැන හෝ සඳහන් කරගෙන යාට ඉල්ලීම කරපු අයටත් මුකුත් කියන්න බෑ. මොකද හේතුව හොඳ අදහසක් නේ කියන්නේ. නිකන් කොලයක් අරන් ආවට අපි මේ වගේ කටයුත්තක් කරන්න යනවා ඔයත් උදව් කරන්න කියලා කිව්වටම උදව් කරන්නේ නැතුව ඕගොල්ලෝ ඔක කරන් යන්න. මම ඕගොල්ලොන්ට හොයලා බලලා මේකට පසුව උදව්වක් දෙන්නම්. එහෙම වැකියක් කිව්වම එතකොට අහන් ඉන්න කෙනෙකුට උනත් හිතෙන්නේ ටිකක් දැනුගත් මිනිස්සෙක් වගේ. මොන දේ කරත් කරන්නේ ටිකක් හිතලා මතලා වගේ. යාට ලොකු රැකවරණයක් එතනම හම්බ වෙනවා. ඇත්තටම ඒ කියන කතාවේ ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා වගේම බොහෝ මසුරෝ පස්සේ ඒ කෙරෙන කටයුත්ත රට වෙනුවෙන් සමාජ වෙනුවෙන් ගම වෙනුවෙන් හොඳ දෙයක්ද යහපත් දෙයක්ද ඒක තියෙන ඵලදායී බව මොකක්ද ඔය කිසි එකක් හොය ඉන්නෙත් නැහැ. පින්කමකට නම් සම්බන්ධ වෙන්න කිව්වේ ඒගොල්ලෝ ඒ පින්කම හොඳට කරනවද ඒක කොතැනද කෙරෙන්නේ කොයි ආකාරයෙන්ද කෙරෙන්නේ ඔය එකක්වත් එයා හොයන්නෙත් නැහැ දෙන්නෙත් නැහැ. අර ඒ වෙලාවේ නොදී ඉන්න ඒ වෙලාවේ තමන්ගේ දායකත්වය නොදක්වා ඉන්න ලබා නොදී ඉන්න එයාගේ හිත එයාව වංචාවට ලක් කරනවා. එයාගේ හිත ඉදිරියට එයාට ගෙනල්ලා දෙනවා. එයාගේ මසුරුකම තුළ එයාට ජීවත් වෙන්න සහයෝගය පිණිස උදව් කිරීම පිණිස මේ පරීක්ෂණතා ස්වභාවය. මොලේ තියෙන මිනිස්සු එහෙම මෝඩයෝ වගේ අතපය දිගෑරලා ඉල්ලුව පමණට දෙන්නේ නැහැ. හොඳට හිතලා මතලා දෙන්නේ වගේ. හොඳ ඥානවන්තයෙකුගේ ස්වභාවයක් නේ. ස්වභාවයක් ඉදිරියට ගන්නවා. මම ඔබට යෝජනා කරනවා. දැන් අරයා නම් එහෙමයි, මෙයා නම් මෙහෙමයි ආදී වශයෙන් ඔබ මේ දේශනාව අහලා නිගමන වලට එන්න එපා. එයා ඇත්තටම එහෙමද? අනේකා කොයි වගේද? ඒ වගේ දේවල් නේ. ඒ වගේ දේවල් අපිට එහෙම නිගමන වලට එන්න පුළුවන් දේවල් නෙමෙයි. කෙනෙකුගේ හැසිරීමක් බලලා. ඒක ගැන ඇත්ත කතාව දන්නේ. ඇත්තටම එයා ඒ ප්‍රකාශනය කරන්නේ මසුරුකමටද? නැත්තම් ඒ ප්‍රකාශනය ඒ විදියට කරන්නේ ඇත්තටම දෙයක් කරද්දී සොයල බලලා විමසිලිවන්තව කරන ඒ උතුම් එයාගේ තියෙන ඥානවන්ත ගුණය හින්දාද කියන එක දන්නේ එයා පමණයි. ඊට අමතරව ඒ වගේ දෙයක් දැනගන්න නම් පරචිත්ත විචානන ඥානය වැනි උතුම් ඥානයක්, දිබ්බ චක්කු ඥානය වැනි උතුම් ඥානයක්, දිබ්බ සෝත ඥාන වැනි උතුම් ඥානයක්. මොකද එයා එහෙම මිනිස්සුන්ට කිව්වට සමහර වෙලාවට ගෙදර අයත් එක්ක තමන්ගේ ඇත්ත කතාව එළියට දාන්නත් පුළුවන් නේ. අපි අමාරුවෙන් හම්බ කරගන්න එක හූරන්යන් එනවා රට ජාති ආගම් ගැන කිය. අපි මේ දුක් විඳලා නැහිලා හම්බ කරන්නේ එක එක්කෙනාට රට ජාති ආගම් වලට පුදන්න තමයි. කියලා යා ඇත්තටම යාගේ මසුරු හිත යාට දරා ගන්න බැරි වුණොත් ගෙදරම ඉන්න අය කීප දෙනෙක් එක්ක හරි එළියට දාන්න පුළුවන්. ඉතින් අර බාහිර අයට දිබ්බසෝත වගේ ඥානයක් තියෙනවා නන්නේ. දිව්‍යමය වගේ කනක් තියෙනවා නම් ඒ ඕන එකක් අහන් ඉන්න ඔන්න කියත හැකි යාර කතාව කිව්වේ මසුරුකමට කපටිකමට කියලා. දෙන්න වෙනවට කියලා. එහෙම නැත්තම් අපි ඇත්තටම දන්නේ නැහැ. එයා එක කියන්නේ මසුරුකමටද නැත්තම් ඇත්තටම එයා ඒක කියන්නේ
එයා නුවණින් විමසලා බලලා හොයලා බලලා ඇත්තටම පසුව දෙයක් කරන්නද කියන එක අපි දන්න. ඒක ඒ පුද්ගලයා එක්ක තීරණය වෙන එක. ඒ නිසා මේ කාට හරි මසුරෙක් කියන්න කලින් ඔබ මේවා දැනගෙන ඉන්න ඕන. ඉස්සෙල්ලාම තමන්ව නිරීක්ෂණය කරන්න. මා නිරීක්ෂණය කරන්නේ මම මේ දහම් කතාව තුළ. මම දේවල් විමසිලිවන්තව නුවණැතියෙක් වගේ පරීක්ෂා කරලා කරන මුවාවෙන් මම යම් දේවල් කෙනෙකුට පරිත්‍යාග කරන එක වළක්ව ගන්න නැත්තම් මගේ දේවල් කෙනෙක් භුක්ති විඳිනවට තියෙන අකමැත්ත මගේ මසුරු ස්වභාවය පවත්වගෙන යනවද? මගේ ඇතුලේ වැඩ කරන්නේ මසුරුකමද? මාත්සර්යද? අන්න ඒ පිළිබඳව මම සැලකිලිමත් වෙනවා. මම ඔබටත් යෝජනා කරනවා ඔබත් සැලකිලිමත් වෙන්න ඔබ පිළිබඳව. ඔබේ හිත පිළිබඳව. මොකද ඇත්තටම වැදගත් දේ වෙන්නේ අපි ගැන සොයා ගැනීම මිසක රටේ ලෝකේ අය ගැන සොයා ගැනීම නොවන බව තමයි බුදුදහමට අනුව නම් අපට කියන්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා පරීක්ෂාකාරීතා වේශයෙන් මසුරුකම එන්න පුළුවන්. ඒ ගැන සැලකිලිමත් වෙන්න. තව එකක් අපි කතා කරමු. ඥාන වේශයෙන් වංචක මාත්සර්යය දෙවෙනි කාරණය. යම්කිසි කරුණක් සඳහා ධනය වියදම් කළ යුතු අවස්ථාවක් පැමිණි කල්හි මසුරාගේ සිත්හි ඒ මසුරු බව සමහර විට ඥාන වේශයෙන් පහළ වේ. වියදම් කළ යුතු ඒ දෙය වියදම් නොකලත් සිදුවන හැටියට හෝ ඒ සඳහා කරන වියදම නිෂ්ඵල වන හැටියට හෝ ඔහුට පෙනෙන්නට වන්නේය. එසේ පෙනෙනුයේ මාත්සර්යය ඥාන වේශයෙන් ඔහුගේ సంతානයෙහි පහළවීමෙනි. ඒ ගැන වඩා සිතන්නෙහුට තමන්ට වැටහෙන හැටියටම සත්‍ය බවට නොයෙක් හේතු යුක්තිද පෙනෙන්නේය. ලස්සන කරුණ. සමහර වෙලාවට මහ දැනුවත්කම වගේ ඥානවන්තකම වගේ අර පරීක්ෂාකාරීකම එකක්. ඥානවන්තකම වගේ මහා බුද්ධිමය ප්‍රභාවක් වගේ මසුරුකම එළියට එනවා. මොකකට හරි වියදමක් තරන්න වෙන වෙලාවට සමහරට තමන්ගේ ගෙදරටමයි. දැන් අනුන්ට දීම නෙමෙයි, තමන්ගේ ළමයෙකුට, තමන්ගේ බිරිඳට, තමන්ගේ සැමියාට, තමන්ගේ අම්මා තාත්තට යම් දෙයක් කරනකොට යම් වියදමක් දරන්න හදන වෙලාවට බොහෝ වෙලාවට කෙනෙකුගේ හිත තුළ පැන නගින්න පුළුවන් මනෝභාවයක් තමයි මාත්සර්ය කියන එක. කොයි වගේද? ඥාන වේශයෙන්. يعني බුද්ධිමත්කම, ප්‍රඥාවන්තකම ඉදිරියට ඇවිල්ලා වගේ කියන්න පුළුවන්. ඕවා ප්‍රයෝජනවන්ත. ඕවා නිෂ්ඵල වියදම් නෙමෙයිද? ඕවා නීඩ්ද? නැත්තම් ඔය අහුවෙලා තියෙන්නේ මේ අපි මේ වියදම් කරන්න යන්නේ අනවශ්‍ය තණ්හාවකටද? මෙහෙම කෙනෙකුගේ හිත අර මහා බුද්ධිමත් විමර්ශනශීලී මහා ගුණයක් වගේ හොඳ ප්‍රඥාවන්තයෝ දේවල් ගැන නිගමනයකට එනවා වගේ මේ හරවත් දේවල්ද හරසුන් දේවල්ද මේ කරන දේවල් බොල් දේවල්ද නැත්තම් බොහොම අර්ථ සම්පන්න දේවල්ද ආදි වශයෙන් ඥානවන්තයෝ දේවල් තමන්ට ලබා ගැනීමේදී සහ ප්‍රතික්ෂේප කිරීමේදී කටයුතු කරන විලාසයක් තියෙනවනේ. දාර්ශනිකයෝ, මහා ඥානවන්තයෝ අන්න ඒ වගේ විලාසයකින් මේ තමන්ට අත්‍යවශ්‍යම දෙයකට පවා වියදම් කරන්න යනකොට වියදමක් දරන්න වෙනකොට තර්ක ගේන අය ඉන්නවා. ඒක වෙන එකකින් කරගන්න පුළුවන් හැටි, දැම්ම නැති වුණාට පස්සේ කරගන්න පුළුවන් හැටි,
මේ වෙලාවේ ඒ දේට වියදම් කිරීමේ තිබෙන නිරර්ථක බව ඔයාදී ලොකු මහා ඥානවන්තයින්ගේ මහා විශාල බලගතු කතා කියනවා. ලොකු කතා කියනවා. ඒවට කාටවත් තර්ක කරන්නත් බෑ. ඒවට කාටවත් තර්ක කරන්නත් බෑ. එයා ඒ කරන්නේ කට්ටකමකටද, එයා ඒ කරන්නේ මසුරුකම හින්දද, ඇත්තටම මේ එයා මේ ප්‍රඥාවකින් මහා දැනුවත්කමක් ඇතුළේද කියලා හිතන්න බැරි තරම් ඒක සූක්ෂම වෙනවා. උදාහරණයක් කියන්නකෝ, මෙහෙම හිතන්නකෝ. ඔන්න කවුරු හරි කෙනෙක් යම් කිසි ආකාරයකට දරුවෙකුට විදේශීය භාෂාවන් එකක් හෝ දෙකක් ප්‍රගුණ කිරීමේ වටිනකම ගැන ගෙදර සමාජිකයෙක් යෝජනා කරනවා මේ දරුවන්ට මේ භාෂාවන් ඉගැන්නුවොත් හොඳයි කියලා. දැන් හිතන්නකෝ තාත්තා හෝ අම්මා අධික ලෙස තමන්ගේ ධනය ඒ ආදී කටයුතු වලට දරුවන්ට වුණත් ඔය ඉස්කෝලෙන් ලැබෙන අධ්‍යාපනයට අමතරව වියදම් දරන්න වෙන අධ්‍යාපනික කටයුත්තකට ඒ වගේ යෝජනාවක් ආපු වෙලාවට බොහෝ වෙලාවට ඒ වගේ අය ඉදිරියට අරන් එන්න පුළුවන් දේවල් තමයි මොකටද ඔය ඉංග්‍රීසි, මොකටද ඔය ප්‍රංශ භාෂා ඉගෙනගෙන ඔය ළමයි ඔය රටවල් වලට ගියොත් නරක වෙයි, හදාගන්න බැරි වෙයි, බේරගන්න බැරි වෙයි. එහෙමද අපේ මව්බස? මේ සිංහල භාෂාව කොච්චර හොඳ උතුම් බසක්ද? එතකොට අන්නේ වගේ දේශාභිමානේ පොදුම ආකාරයකට මහා මේ දේශ වාත්සල්‍ය භාෂාව පිළිබඳව වූ පුදුමාකාර හැඟීම මේ දරුවට මව්බස දන්නේ නැති වෙලා ගිහිල්ලා එයා විනාශ වෙයි කියලා වගේ මහා උතුම් හැඟීම්. ඒ කියන්නේ කෙනෙකුට තර්ක කරලා මේ ළමයාට මේ භාෂාව උගන්වන්න කියලා කියන්න බැරි තරම්නේ, කියන්න බැරි තරම් විදියට මහා දැඩි තර්ක ගේන්න පුළුවන්, මහා මේ කෙස් පැලෙන විදිය තර්ක ගේන්න පුළුවන්. අරකට වියදම් නොකරින්, අරකට වියදම් නොකරන විවිධ තර්ක කියනවා. එක්කෝ මේ යාගේ සෞඛ්‍ය දැනුම ගේනවානේ, මොකක් හරි ඉඳලා හිටලා කලාතුරකින්නේ ළමෙක් මොකක් හරි ඔය ආස කඩචෝරුවක් කන්න ඇහුවම නේද, ඒවා මේ ළමයින්ට පුරුදු කරන්න අඛණ්ඩව දෙන්න එපා. ඒක හරි. එයාගේ සෞඛ්‍ය ගැන හිතලා ඒව නොකළ යුතුයි. නමුත් සමහර වෙලාවට සමහර දරුවෝ ඉන්නවා හරි ආසයි සමහර දේවල් කලාතුරකින් හරි කන්නනේ, චූටි ළමයි. ඒ ආසයි. ඉතින් එහෙම ඉල්ලීමක් කරොත් කලාතුරකින් හරි මසුරගේ ස්වභාවය එයාට ඔළුවට එන්නේ අනේ මේ ළමයා කොච්චර කාලෙකින්ද මේ වගේ දෙයක් ඉල්ලුවේ කියලා ඔළුවට එන්නේ නැහැ. එයාගේ යාළුවෝ ඔක්කොම මේ වගේව කනවැති. එයාගේ ඔළුවට ඒ වෙන්නේ නැහැ. එයාගේ ඔළුවට එන්නේ මේවා කණ්ඩ ගියොත් හොඳට තියෙයි, මගේ සල්ලි ටික නැති වෙලා යයි, මේ මම දුක් මහන්සි වෙලා හම්බ කරන ඒවායින් තමයි මේ අනවශ්‍ය මේ බත් ටිකක් කෑවම මදිද? එතකොට එයා ඒක කියන්නේ නැහැ. එයාගේ අර ඥානෙ ඉස්සරහට ගේනවා. ගෙනල්ලා ඒවයි තියෙන මේ රසකාරක ගැන, ඒව නිසා පිළිකා හැදෙන හැටි ගැන, ඒව නිසා මේ බලාගෙන ඉඳිද්දී ලෙඩ්ඩු වෙන හැටි ගැන ඔය ආදී කතා කියනවා. අර හිටි ගමන් ඔය අපේ ලංකාවේ මේ දැන් ඩොලර් නැති වුණාම මේ පෝර ගන්න නේ, පෝර ගේන්න ඩොලර් යවන්න ඕනනේ ලංකාවෙන්. එතකොට ලංකාවේ තියෙන ඩොලර් ටිකත් අහිමි වුණාම මේ එතකොට රට තව බංකොලොත් වෙනවානේ. එතකොට ඒක තියාගන්න තමයි අපි කැමති. අපිට ඕනේ ඇත්තට මේක තියාගන්න. නමුත් ඒ කාලෙට පුදුම කවිසීපද තොගයක් ලියවෙනවා. දේශීය ගොවිතැන, කාබනික ගොවිතැන, වස විස නැති වගාවක්. දැන් ඒ වගේ මාතෘකාවකින් ගියාම ඒවට ඉතින් කාටද තර්ක කරන්න පුළුවන්? නිකන් හරි මොකක් හරි
ඒකට විරුද්ධව කියපු ගමන් කියන්නේ ඒ කියන්නේ මිනිස්සුන්ට වහකවන්නද ඔයාටත් ඕන. ඒ කියන්න බෑ මොකක්වත් එතකොට. හැබැයි ඇත්ත කතාව ඒ කියන්නේ පරිපාලන ශාස්ත්‍රයේ සහ මූල්‍ය ශාස්ත්‍රයේ ඉන්න අය දන්නවා මේවා මේ වෙලාවේ පොර හරි තෙල් බේත් හරි ගේන්න මේ රටේ තියෙන ඩොලර් ටික පිට රටවල් වලට දුන්නොත් එහෙම ඉවරයි කියලා. හැබැයි අපේ දේ වියදම් වෙනවට තියෙන චූටි සම්පත් ප්‍රමාණෙත් වියදම් වෙනවට තියෙන අකමැත්ත හෝ ඒක වළක්වන්න ගන්න උත්සාහය අපි ඒක ගේන්නේ වෙන විදියකට. ඒක හරි ලස්සනයි. කාටවත් ඒකට තර්ක කරන්නත් බෑ එතකොට. ඕක මම රටේ උදාහරණකින් කිව්වේ දැන් තමන්ගේ උදාහරණ හරි අඩුයිනේ තේරෙනවා. එළියේවනේ හොඳට අපිට තේරෙන්නේ ඇත්ත තමයි කියලා. ඒකයි ඒක කිව්වේ නැතුව ඕක යථාර්ථය ඕක මොලේ තියෙන ඔක්කොටම තේරෙනවනේ. මොකද්ද කතාව කියලා. ඕක මේකේ ස්පෙලින් තර්කයක් ඕනේ නැහැ. ඕක තේරුම් ගන්න. නමුත් මම ඔබට යෝජනා කරනවා ඕකම තමයි මිනිස්සු තමන්ගේ අතින් කීයක් හරි යන වෙලාවට එන ඥාණයෙන් තර්ක හදන්නේ ඕවට. ඒවයි තියෙන අගුණකම, ඒවා කෑවොත් ඇති වෙන ලෙඩ වගේ ලොකු මාතෘකා ගේනවා. ඇත්තටම මොකද්ද වැඩ කරන්නේ කියලා නිරීක්ෂණය කරොත් පේනවා තමන්ගේ පර්ස් එකෙන් රුපියල් 200ක් යනවට රුපියල් 1000ක් යනවට කැමති නැහැ. නැතිකම හින්දා නම් ඇත්තටම යාට ඒ වෙලාවේ වියදම කරන්න බැරි නම් ඒක වෙනම කාරණයක්. ඒක වෙනම කාරණයක් නේ. රුපියල් 1000ක් තියෙන මිනිහෙක් තමන්ගේ මේ බඩු ලයිස්තු රුපියල් 5000කට හදන එක ඒක අනුවණකමක් නේ. ඒක කරන්න ඕනේ නැහැ. ඒක අනුවණකම. ඒක මේ කියන්නේ කිසිම තේරුමක් නැති ප්‍රඥාවක් නැති තීරණයක්. ඒ වගේ ජීවිතයක් ගෙවන්න යන එක අතේ සතයක් නැති මිනිස්සෙක්. ඒක නෙමෙයි මම කියන්නේ. හොඳට යමක් කමක් තියාගෙන ඒ අදාළ දෙයට වියදම් කිරීමේ හැකියාව තියාගෙනත් එහෙම වියදම් කරා කියලා එකෙන් ඇත්තටම එහෙම මේ සෞඛ්‍යයට හෝ පැවැත්මට හෝ ඒ වගේ දෙයකට එහෙම හානියක් නැති තත්වයක් තියෙද්දි හොඳටම දැනගෙන වුණත් මිනිස්සුන්ගේ මසුරුකම ආවට පස්සේ ලොකු තර්ක අරන් එනවා ඉස්සරහට. විශාල තර්ක. ඒවා මේ විසඳන්න මේ මං හිතන්නේ ලෝකේ ඉඳපු ලොකුම දාර්ශනිකයින්ටවත් මේ තර්ක කරලා තර්ක ශාස්ත්‍රය ගැන දැනගෙන ඉඳපු මේ කාටවත් ඒවා විසඳන්න බැරි තරම් ඒවා එක්ක තර්ක කරලා මේ මතවාද පරද්දන්න බැරි තරම් ලොකු තර්ක ගේනවා. බලාගෙන ගියාම චූටි දෙයක් තියෙන්නේ. එයාගේ පොකට් එකෙන් යනවට කැමති නෑ එච්චරයි. එයාගේ පොකට් එකෙන් යනවට කැමති නෑ. එච්චරයි. ඒ නිසා නේද? ඒ නිසා මා ඔබට මෙත්සිතින් යෝජනා කරනවානේ. ඒ නිසා ඔබ අවබෝධ කරගන්න ඕන. මසුරුකම කියන්නේ එකක් මේ වටහා ගන්න මේ මම කාබනික ගොවිතැනට මම කැමතියි මම කාබනික ගොවිතැනට කැමති. මම බණකට ගියත් මිනිස්සුන්ට කියන්නේ අඩුම මුළු කුඹුරම මේ වසවිස නැතුව කරගන්න බැරි නම් පළමු පියවරේ එක ලියද්දක් හරි මේ වසවිස නැතුව හදාගන්න කියලා. ඒක මේ අපි දැඩි ලෙස අගය කරනවා. මොකද බුදුදහම මේ වගේ දේවල් අගය කරනවා. හැබැයි ඉතින් යථාර්ථය අපි දැනගෙන ඉන්න ඕන. යථාර්ථය දැනගෙන ඉඳීමයි පරිසර හිතකාමී ගොවිතැනට කැමති අකමැති බවයි කියන්නේ ඒක වෙනම කාරණයක් නේ. යථාර්ථය දැනගෙන ඉන්න ඕන. කවුද අකමැති වසවිස නැති මඤ්ඤොක් කාලයක් හරි කන්න? මොකද ඉතින් අපි දන්නවනේ මඤ්ඤොක් ටික ගලවන්න කලිනුත් පෝර ටිකක් ගහනවා කියලා අල කැඩෙන්නේ නැති වෙන්නේ කියලා. එහෙම රටකනේ අපි ඇත්ත වශයෙන්ම ජීවත් වෙන්නේ නේද? තමයි යථාර්ථය. ඉතින් වසම කන රටක් නේ. වසවිසම කන රටක්. ඒක වෙනමම මාතෘකාවක්. ඒක නෙමෙයි මට කියලා දෙන්න ඕන ඔබට. ඔබ තේරුම් ගන්න හරියට මැසේජ් එක. මොකද්ද මේ කියන්නේ? මේ මසුරුකම කියන එක අපේ හිතේ එන්න පුළුවන් මහා ඥානවන්තකමක් වගේ. එතකොට අපි දන්නෙත් නෑ ඇත්තටම අපි මේ කෙස් පැලෙන තර්ක හද දඟලන්නේ
අපේ මසුරුකම හින්ද කියලා. අපේ සතයක් හරි වියදම් වෙනවට අකමැත්ත නිසා කියලා. අපේ සතයකින් හරි තව කෙනෙක් ප්‍රයෝජනයක් විඳිනවට අකමැත්ත කියලා. ඒ අකමැත්ත ආවම විවිධ දේවල් පොඩි කරන්න, කොට කරන්න, කෑලි කපන්න නේද? කෑලි කපන්න අපිට පේනවා මිනිස්සු කටයුතු කරන හැටි. මතක තියාගන්න. මසුරුකමයි අර පිරිමැස්මයි කියන්නේ දෙකක්. කන්නෙත් නැති, දෙන්නෙත් නැති, තමන් හම්බ කරන දේ තමන්වත් භුක්ති විඳින්න නැති, තමන්ගේ ගෙදර අයටවත් දෙන්නේ නැති එක අර පිරිමැස්ම නෙමෙයි. ඒක මසුරුකම. කවුරු හරි තමන්ගේ බත්තුලක් හරි කනවට තියෙන අකමැත්ත ඒක මසුරුකමනේ. දැන් අපි දැක්කේ පළවෙනියටම මේ කොරෝනා ආපු වෙලාවේ අර මේක තැනක මේ මොකක් හරි පළතුරක් හරි කොස් ගෙඩියක් හරි කඩාගත්තා කියලා ගහකින් කැත්තකින් කපලා මොකද්ද කරා කියලා. එහෙම මේ මිනිස්සු ඒ කියන්නේ සමහර විට ඒ ගහේ මේ ගෙඩිනේ මේ ඒ ගහේ ගෙඩි මේ බිමට වැටිලා කුණු වෙලා යනවා. හැබැයි සමහර කෙනෙක් කැමති නෑ නේද? සමහර කෙනෙක් කැමති නෑ ඒක තව කෙනෙක් භුක්ති විඳිනවට. ඒක තව කෙනෙක් භුක්ති විඳින්න කැමති නෑ. ඒක තමයි යථාර්ථය. කියන්නේ තමන්ගේ දෙයක් නම් ඒක කනවට කැමති නෑ කවුරුත්. තමන්ගේ දේ ගන්නවට කැමති නෑ. ඒකට විවිධ තර්ක ගේනවා. මහා ඥානවන්ත බුද්ධිමය අදහස් විදියට ඉදිරියට එනවා. දැන් ඔබ බලන්න ඔබගේ හිත තුළ මේ වගේ මනෝභාවයන් කොයි ආකාරයකටද පහළ වෙන්නේ කියලා. ඔබගේ පසුම්බියෙන් යමක් වියදම් වෙන්න හදනකොට ඔබට ඒ වගේ අදහස් එනවද කියලා. මේ කියන්නේ මෝඩයෝ වගේ ගිහිල්ලා තියෙන තරම් සත පහකට වැඩක් නැති දේවල් උස්සන් එන්න කියලා නෙමෙයි. මොකද දැන් මේවා කිව්වම සමහර අය උද්‍යෝගිමත් වෙනවානේ. සමහර අය උද්‍යෝගිමත් වෙනවා පේනව නේද? ඕක තමයි මේ ලෝභ වෙන්න එපා, ඔහොම මසුරු වෙන්න එපා කියන්නේ කියලා එහෙම තර්ක හදන අය ඉන්නවා. මේ රටේම තියෙන ප්ලාස්ටික් සහ ඇලුමිනියම් ගෙට උස්සන් එන්න ආසයි ඉන්නෝනේ. එමයි ඉන්නවනේ සීට්ටු දදා මේ උස්සන් එනවා ප්ලාස්ටික් ඇලුමිනියම් උස්සගෙන එනවා. අවුරුද්දකට සැරයක්වත් පාවිච්චි කරන්නේ නැති කුණු ගොඩවල් අරන් එනවා. ඒගොල්ලෝ පෙනී හිටිනේ අපි නෑනේ ලෝභ. අපි ලෝස් නේද මොකද්ද වචනිකුත් කියනවානේ. අපි මේ කොන්ටට අතපය දිගාරලා වේදම් කරන්නේ හාමුදුරුවෝ කිව්වා හරියටම හරි අපේ නෑ ඔය මසුරුකම. හැබැයි මසුරුකම නැතුණාට මෝඩකම තියෙනවා. ඒ නිසා මම ඔබට යෝජනා කරනවා මසුරුකම නැති බව පෙන්වන්න මෝඩකම ඉස්සරහට ගේන්න එපා. මේවා හරි සියුම් තැන්. මේ අපේ හිතේ තිබෙන තාම සියුම් තැන්. තමන් යම් කිසි දෙයකට වියපැහැදම් කරද්දී එහි තියෙන අවශ්‍ය අනවශ්‍ය බව සලකා බලන්න ඕන. ඒක කිසිම වැරද්දක් නැහැ. මම වුණත් නේ බලනවා. හැබැයි මේ අත්‍යවශ්‍ය දෙයකටවත් නේ සත පහක් වියදම් කරන්න කැමති නැතුව තර්ක කරනවා විවිධ මේ මහා දැනුම් සම්භාරයන් ගෙනල්ලා විචාර කරන්න එනවනම් අන්න ඒක ගැනයි මේ කියන්නේ. එහෙම නැතුව අවශ්‍ය අනවශ්‍ය දේ මොකද්ද කියලා සොයලා බලලා විමසලා බලලා ගන්න එක්කෙනෙක් වෙන්න එපා කියලා නෙමෙයි. එහෙම විමසලා බලලා තමයි ගන්න ඕන අනිවාර්යෙන්මනේ. අනිවාර්යෙන්. නාස්ති කරන්න එපා. හැබැයි අර වගේ වියදම් කරන්නම ඕන දෙයටත් වියදම් නොකර ඉන්න බුද්ධිය නුවණ ඉස්සරහට දාගෙන දඟලන කෙනෙක් වෙන්නත් එපා. එහෙම වුණොත් ගෙදර අය එළිය අය නෙමෙයි ගෙදර අයම දන්නවා ඔබ
දැන් ගෙදරට යමක් ගේමු කියලා යෝජනා කරන්න කලින්ම ගෙදර අය රහසින් කතා වෙන්න පටන් ගන්නවා. මෙයාට කියපු ගමන් දැන් ගෙනෙයි මේක ඕන් නෑ කියන්න තර්ක 100ක් ගෙනෙයි කියලා. මේකට වැඩකට නැති එකක් කියලා කියන්න ගොඩක් ඒවා කියයි. මොකද මෙයාගෙන් කීයක් හරි දෙන්න වෙනවට මෙයා එහෙම තමයි කියලා. ඒ කියන්නේ එකට ඉන්නකොට ඒක අපිට දැනෙනවනේ. ඒ නිසා මා ඔබට යෝජනා කරනවා. මසුරුකමයි දෙයකට වියදම් කරද්දී ඥානවන්තව කටයුතු කිරීමයි කියන්නේ එකක් නෙමෙයි දෙකක්. එහෙනම් ඉතින් අදින්න පුබ්බකත් ඥානවන්තයෙක් වෙන්න එපා. ඇයි? එයා කල්පනා කරා පුතාට ඕන මේ කුණ්ඩලාභරණයක් නේ මේ දාන්න පොඩි මේ ආභරණයක් නේ. ඕකට මොකටද රත්තරන් කරුවෙක් ගාවට යන්නේ? ඕකට මේ රංකරුවෙක් ගාවට යන්න ඕනේ. මටම පුළුවන් ඕක හදලා දෙන්න කියලා ගෙදර තිබිච්ච රත්තරන් කෑල්ලක් අරන් තලලා සිදුරක් විදලා නූලක් දාලා කොල්ලගේ කරේකට ගැහුවා. අන්න ඒව තමයි මේ ඥානවන්තකම වගේ එන මසුරුකමේ ස්වභාවයක්. දැන් කාටවත් කියන්න පුළුවන්ද? අහි ඔයා මේ ළමයාට මේ ආභරණයක් දැම්මේ නැති කියලා. ඔය දාලා තියෙන්නේ. ඉතින් ඕක ලස්සන මොකටද? ආභරණයක් නම් ඕනි. ඉතින් ආභරණේනේ. ඔය තියෙන්නේ ආභරණයක්. මම්ම හදලා දැම්මා. මගේ අතින්ම හදලා දාන එක ළමයාට කොච්චර හොඳද? අන්න ඒ වගේ තමයි ඔය මසුරුකම එන්නේ. ඥානවන්තකම වගේ මසුරුකම. තර්ක කරලා මොකුත් කියන්න බෑ. තර්කෙන් ඒගොල්ලෝ දිනනවා. මොකද එයා ඉන්න අදහස තහවුරු කරගන්න ඕන තරම් හේතු සාධක ගේන්න පුළුවන්. ඒක තමයි ඒ ස්වභාවය. ඒ නිසා ඔබ හොඳට මේ දහම් කරුණ අවබෝධ කරගන්න කියලා මම යෝජනා කරනවා. තව තුන්වෙනි කාරණයක් පැහැදිලි කරන්නට වෙලාව මදි. ඒ නිසා අද කරුණු දෙකක් ඔබ ශ්‍රද්ධාවෙන් ඉගෙන ගත්තා. පරීක්ෂාකාරීතා වේශයෙන් කොහොමද වංචනික මසුරුකම එන්නේ කියලා ඉගෙන ගත්තා. ඊළඟට මේ ඥානය වගේනේ මහා නුවණැතිකමක් වගේ කොහොමද මසුරුකම ඉදිරිපත් වෙන්නේ කියලා ඔබ ඉගෙන ගත්තා. මේ දහම් කතාව අනිත් අය ගැන හොයන්න නෙමෙයි. කාගේ හිත ගැන හොයාගන්නද? තමන්ගේ හිත ගැන හොයාගන්න. තමන්ගේ හිත ගැන. තමන්ගේ හිත ක්‍රියාත්මක වෙන ආකාරය පිළිබඳව සිහි නුවණින් බලන්ටයි මේ දහම් කතාව තුළ ඔබට උදව් කරන්නේ. ඉතින් රේරුකාණේ චන්දවිමල මහන්සායන් වහන්සේට මේ වගේ දේවල් ලස්සනට ලියලා තියුවට කොච්චරනම් පින් සිද්ධ වෙනවද? තථාගත දේශනාව හොඳට පුහුණු කරලා ප්‍රගුණ කරලා අපිට තේරුම් ගත හැකි විදියට උන්වහන්සේ සටහන් කරලා අපි වංචක ධර්ම සහ චිත්තෝපක්ලේශ ධර්ම කියන උතුම් ධර්ම ග්‍රන්ථය ඇසුරු කරගෙන අද කරුණු දෙකක් සාකච්ඡා කළේ ඒ උතුම් දේශනා ඇසුරු කරගෙනයි. ඉතින් හොඳට ඔයත් බණ අහන් හිටියා. චන්ද්‍රලතා බස්නායක අන්දරවැව මාතාව තමන්ගේ දූ දරුවොත් එක්ක එකතු වෙලා අද මේ ධර්ම දානමය පින්කම හරිම ශ්‍රද්ධාවෙන් සිද්ධ කළේ. එතුමියගේ ආදරණීය පුතුණු කෙනෙක් වාර්යපොළ විසූ පොලිස් පරීක්ෂක ධම්මික චන්ද්‍රලාල් අන්දරවැව පුතණුවන්ගේ අභාවයෙන් එතුමාගේ හදිසි මරණයෙන් අවුරුදු 32ක් පිරීම නිමිති කරගෙන ඒ පුතණුවන්ට පින් දීමටත් ඒ වගේම ඊට අමතරව එතුමියගේ නමින් මිය ගියපු දෙමව්පියන් ඩී.ආර්. බස්නායක එච්.එම්. කරුණාවති කියන මව්පිය දෙපළට ප්‍රේමරත්න බස්නායක ධර්මසිරි බස්නායක කියන සහෝදරයින්ට මියගිය ස්වාමි පුරුෂයා ධර්මදාස් අන්දරවැව එතුමාගේ දෙමව්පියන් පී.බී. අන්දරවැව සහ පුංචි මැණිකේ අන්දරවැව කියන දෙමව්පියන්ටත් අශාන් අන්දරවැව කියලා මුණුබුරෙක් මිය ගියා. ඒ මුණුබුරාටත් පින් දෙන්නයි මේ පින්කම කළේ. ඉතින් ඇත්තටම ඒ ඇත්තන්ට විතරක් නෙමෙයි මේ උතුම් පින්කමේදී අපි පින් අනුමෝදන් කරනවා කොරෝනා වසංගතය නිසා මිය ගිය ඔබේ අම්මට, ඔබේ තාත්තට, යම් කිසි කෙනෙක් එහෙම මිය ගොස් තිබෙනවා නම්, ඔබේ සහෝදරයා සහෝදරිය මිය ගියා නම් ඒ අයට,
ඔබේ අත්තම්මස්සිය මිය ගියා නම් ඒ අයට අපි මේ පින් හදවතින් අනුමෝදන් කර සිටිනවා. අපේ රටේ දිනපතා මිය යන සියලුම දෙනා මේ පින් අත් කර ගනිත්වා. ඒ අන්දරවැව පවුලේ පින්වත් පිරිසට වගේම මිය ගියපු ඔබේ නමින් මිය ගිය ඥාතීන්ටත් රට පුරාම මිය යන සියලුම අසරණ ජනතාවටත් ලෝකෙ පුරාම මේ වසංගතය නිසා මිය යන ජනතාවටත් මේ පින් අත් වේවා, සුවපත් වේවා, සැපවත් වේවා, දුකින් මිදේවා, උතුම් අමා මහ නිවනම අවබෝධ කර ගනිත්වා. සාදු සාදු සාදු. ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඒ වගේම ඒ චන්ද්‍රලතා බස්නායක අන්දරවැව මාතාවටත් විදේශගතව සිටින දියණිය ඇතුළු කොට ඒ පවුලේ දුවා දරුවන්ටත් සුජීවත්ව සිටින මුණුබුරු මිනිබිරියන් හැම දෙනාටමත් විශේෂයෙන්ම පින් අනුමෝදන් වන දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා. මේ වසංගත කාලේ කිසිම කරදරයක්, බාධකයක්, රෝග පීඩාවක් නොවේවා. ඒ වගේම බොහෝ දෙනෙක් මේ බුද්ධ පුතුන් මුහුණු පොත සමග මේ වෙලාවේ කොරෝනා හැදිලා කොරන්ටයින් වෙන ගමන් එක්ක රෝහලක ඉන්න ගමන් මේ බණ අහන බව අපිට දැක ගන්නට ලැබුණා. එක්ක තමන්ගේ ආදරණීයයන් කොරෝනා හැදිලා ගෙවල් වලට හෝ රෝහල් වලට කොටු වෙලා බොහොම අසීරුවෙන් ගත කරන මොහොතක මේ දේශනාව ශ්‍රවණය කරන අයත් මේ වෙලාවේ බුද්ධ පුතුන් සමග එකතු වුණා. ඔබ සියලු දෙනාගේම මේ ආදරණීය ඥාතීන්ට, අම්මා තාත්තට, සහෝදර සහෝදරියන්ට, සියලුම ලංකාවාසීන්ට, ලෝකවාසීන්ට වගේම අපිට මේ උතුම් පින් කටයුතු කරන ගමන් ජපානයට වැඩම කරලා ජපන් භාෂාව පිළිබඳව අධ්‍යාපන කටයුතු වල නියැලෙන්න අවශ්‍ය සියලුම රැකවරණය සහ පහසුකම් අපට සූදානම් කරලා දීපු අපේ සහෝදර අතිපූජනීය කනගවා සුගත භාවනා මධ්‍යස්ථානය, පුජි සුගත සෙනසුන, කංසාය සුගත භාවනා මධ්‍යස්ථානයන්හි නිර්මාතෘවර එහි ආධිපත්‍ය හොබවන අතිපූජනීය අපේ සහෝදර හුරුළුනික වැවේ සුදම්ම ස්වාමින් වහන්සේටත් කනගවා සුගත භාවනා මධ්‍යස්ථානාධිකාරී මා සමගම වැඩ සිටින මේ සේනාසනේ මගේ සහෝදර අතිපූජනීය අම්පිටියේ සද්ධාවාස ස්වාමීන් වහන්සේ ඇතුළු පූජනීය මහා සංඝරත්නයටත් ඔබටත් සියලු දෙවියන්ගේ ආශිර්වාදයෙන් නිදුක් බව ලැබේවා, නිරෝගී බව ලැබේවා, සුවපත් බව ලැබේවා, චිරජීවනයේ වේවා. සියලුම දෙවිවරු රටත් ලෝකයත් රකිත්වා, දෙවියෝද නිවන් දකිත්වා. සාදු සාදු සාදු. අවසාන වශයෙන් ඒ අන්දරවැව පුතණුවන් ඇතුළු මිය ගිය ඒ පවුලේ සියලුම ඥාතීන්ටත්, ඔබ නමින් මිය ගිය ඥාතීන්ටත්, දෙවියන්ටත්, ඔබ අප හැම දෙනාටමත් උතුම් අමා මහ නිවනින් සැනසීම උදා කරගන්නට මේ පින් කුසල් පාරමී ධර්ම බවටම පත්වේවා. සාදු සාදු සාදු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු මම් පරන්ති තී. ඔබ හැම දිනම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. සාදු සාදු සාදු.